කරන්නේ නැහැයි කියපු සියලුම දේවල් කරන්න පටන් අරගෙන තියෙනවා. කරනවා කියපු සියලු දේවල් අමතක කරලා කටයුතු කරන්න පටන් අරගෙන තියෙනවා. 69 ලක්ෂයක් ජනතාව රැවටිලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රටේ ජනාධිපතිවරයා කරගන්නට කටයුතු කිරීම තුළ අපේ කාල පරිච්ඡේදවල අවුරුදු 4මාරක් තුළ රටේ නොසිදිච්ච අහන්න නොලැබිච්ච දකින්න නොලැබුණ ඊටමත අවාසනාවන්ත සිද්ධීන් දවසින් දවස වාර්තා වෙන්න පටන් අරන් තියෙනවා. ඒ தත්ත්වය උඩ ජාතික වශයෙන් නෙමෙයි ජාත්‍යන්තර වශයෙන් උත් රටට අපකීර්තිය ලක් වෙන්න පටන් අරන් තියෙනවා. දැන් ඊයේ මධ්‍යම රාත්‍රිය වෙනකොට ස්විට්සර්ලන්තේ රජය විසින් මේ රටේ සිදු කරන පරීක්ෂණ පිළිබඳව පැහැදීමක් නැහැ කියන කාරණයත් මිනිසුන්ගේ මානව හිමිකම් ආරක්ෂා වන අන්දමට විමර්ශන කටයුතු විනිවිදභාවයෙන් සිදු කරන්න කියන නිවේදනයකුත් නිකුත් කරන්නට කටයුතු කරලා කියනවා කියන එක අපි කනගාටුවෙන් සිහිපත් කරන්නට ඕන. මොකද මේ අගතියටපත් වෙන්නේ දවසින් දවස අපකීර්තියටපත් වෙන්නේ අපේ මාතෘභූමිය ශ්‍රී ලංකාව. අපිට හැමදාම පරයින් කිය කෑගගහ අනිත් උදවිය දේශප්‍රේමීන් කියලා කෑගහ කතා කරපු උදවිය අද දේශප්‍රේමීන් රට ලෝකයේ තුලත් රට තුලත් අපකීර්තියට නින්දාවටපත් කිරීමට පියවර අරන් තියනවා කියන කාරණේ ඊටමත් පැහැදිලිව කරුණු ඇතුව මේ වෙනකොට ඔප්පු වෙලා තියෙනවා. මේ දේශපාලන පරිගැනීම එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයින්ටත් ඒ වගේම වෘත්තීය සමිති සමාජිකයින්ටත් ඒ වගේම දේශපාලඥයින්ටත් යන අන්ත කීපයටම යොමු කරන්නට මේගොල්ලෝ පහර දෙන්න පටන් ගන්න තියෙනවා. ව්‍යාපාරික ප්‍රජාවට පහර දෙන්නට පටන් ගන්න තියෙනවා. අද දේශපාලන පරිගැනීමෙත් ලක් වෙලා ඉන්න රජයේ නිලධාරීන්ගේ සංඛ්‍යාව 25000කට ආසන්න ප්‍රමාණයක් මේ වෙනකොට ප්‍රශ්න වලට මුහුණ දීලා තිනවා. විශේෂයෙන්ම සමෘද්ධි අමාත්‍යාංශය තුල පරිගණක නිලධාරීන් විදිහට විධිමත්ව බඳවා ගන්නා ලද 1600ක දෙනාට වැටුප් නතර කරන්න සේවයට එන්න එපා කියලා ඉවරලා ලිඛිතව යවන්නට පියවර අරගෙන තියෙනවා. අපේ තේවරක් පෙරම මැතිතුමා ඒ පිළිබඳව කරුණු සඳහන් කරයි. මම ඒකෙන් දිගට කතා කරන්නේ නැහැ. ඒ වගේම ව්‍යාපෘති සහායකයන් විදියට බඳාගත්ත විධිමත්ව බඳාගත්ත සම්මුඛ පරීක්ෂණ තියලා බඳාගත්ත අධ්‍යාපන සුසුකම් තියෙන විධිමත් උදවිය 7500කට පත්වීම් ලැබලා ඒගොල්ලන්ට සේවයට වාර්තා කරන්නට එන්න දෙන්නේ නැතුව බාධා කරනවා. මේ වෙනකොට 7500ක දෙනා එළියේ ඉන්නේ. ඒ උදේට වැටුපත් නැහැ, රැකියාවක් නැහැ. මේ 7500ට එක පවුලකට 4 දෙනා ගානේ වුණොත් එම තව කී දහයක් එකතු වෙලා තියෙනවද? 30000ක පිරිසක් මෙතන මේ රටේ අවම වශයෙන් මේ පීඩනය තුල පීඩනයටපත් වෙලා තියෙනවා කියන එක බොහොම පැහැදිලි. ඛනිජ තෙල් සංස්ථාවේ 167 දෙනෙකුට විධිමත් පත්වීම් ලැබලා සම්මුඛ පරීක්ෂණ වලට ගිහිල්ලා අධ්‍යාපන සුබලසුකම් බලලා ඔවුන්ගේ උසමහත බලලා ඒ සියලු අවශ්‍යතා සම්පූර්ණ කරපු 167 දෙනෙකුට සේවයට වාර්තා කරන්න දෙන්නේ නැහැ මේ යූනියන් මේ ආණ්ඩුවේ කණ්ඩායම එකතු වෙලා. මේ පිළිබඳව අපි ජනාධිපතිතුමා හමු වෙන්න උත්සාහ කරා. අපි ගිහිල්ලා ජනාධිපති ලේකම් කාර්යාලයට ගියා. අපි ජනාධිපතිතුමාගේ පෞද්ගලික ලේකම්තුමා හම්බුණා. ඒ වගේම ආරක්ෂක ලේකම්තුමා හම් වෙන්න අපි උත්සාහ කරා. ජනාධිපති ලේකම් කාර්යාලයේ මමත් අපේ වෘත්තීය සමිති නිලධාරීන් ගිහිල්ලා ජනාධිපතිතුමාත් ආරක්ෂක ලේකම්තුමාත් ඒ වගේම ජනාධිපති ලේකම්තුමාත් උත්සාහ කරා. නමුත් අපට පෞද්ගලික ලේකම්තුමා තමයි මුණ ගැහෙන්නට අවස්ථාව ලැබුණේ. ඒ පෞද්ගලික ලේකම්තුමා මුණ ගැහුණා. අපි ආරක්ෂක ලේකම්වරයාට මේ කරුණු සඳහන් කරලා ලිපිය බාර දෙන්නට කටයුතු කරා. ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුල්රත්නට 11 වෙනි මාසේ 27 වෙනිදා ගිය මාසේ 27 වෙනිදා මේ ලිපිය බාර දෙන්නට අපි ජනාධිපති පෞද්ගලික ලේකම්වරයාට බාර දුන්නා. මේ සිදු කරන පරිගැනීම් පිළිබඳ ගම්පහදී කමල් ගුණරත්න ආරක්ෂක ලේකම්තුමා කිව්වේ කිසිදු අන්දමේ ප්‍රශ්නයක් ඇති වෙන්න දෙන්නේ ඒ වගේම පරිගැනීමකට ලක් වෙන්න දෙන්නේ නැහැ කියලා ඉවරලා. නමුත් මේ සිද්ධීන් සම්බන්ධව අපි වාර්තා කරලා දැන් මාසයකට ආසන්න වෙනවා. අද වෙනකන් කිසිදු සාධනීය පියවරක් හතුරුදායක පියවරක් මැදිහත් පියවරක් ගත්තේ නැහැ කියන එක අපි කනගාටු වුණත් ප්‍රකාශ කරන්නට ඕනේ. අනිත් පැත්තෙන් බලන්න මාධ්‍යවේදීන් අපි ඔබට කිව්වා අපි පුනා මේ රටට කිව්වා අපෙන් මේ බලය උදුරා ගන්නතොත් ඔබට අත්තර ඉරණම මේකයි කියලා. දැන් ඇත්තටම වෙලා නේද? මේ බලන්න මේ අපේ යුගයේ අපේ മന്ത്രിවරුන්ට විරුද්ධව අපේ කැබිනට් ඇමතිවරුන්ට විරුද්ධව අපේ අගමැතිතුමාට විරුද්ධව මොනතරම් ඔබ පෑන හැසිරෙව්වද? නමුත්
අද මේ ටික වෙනකොට බලන්න. මේ කළුතර අලුත්ගම මාධ්‍යවේදියා ලංකාදීප පුවත්පතේ මට මතක විදිහට වැඩ කරන්නේ. මේ අපේ තේරපෙරුම තේරපෙරුම ඇමතුමාගේ දිස්ත්‍රික්කයේ තුෂාර මහත්මයා. මේ තුෂාර මහත්මයා නීති විරෝධී කෘතිම නිෂ්පාදනය කිරීම පිළිබඳව මේ මාධ්‍යයට හෙළිදරව් කරා. මාධ්‍යයන් රටට හෙළිදරව් කරා. මේ හෙළිදරව් කිරීමට ලැබිච්ච තෑග්ග මෙන්න මේ මාධ්‍යවේදියාට පහර දුන්නා. ගෙදර කුඩු කරා. මාධ්‍යවේදියාගේ ආදරණීය භාර්යාවට පහර දුන්නා. බලන්න මාධ්‍යවේදියාට විතර තමන්ගේ ගෙදර හිටපු භාර්යාව තමන්ගේ දරුවා අතර අහුණා නම් එහෙනම් ඒත් ටිකයි. පොලිසියට ඉතා අමාරුවෙන් තමයි පොලිසිය මේ පැමිණිල්ල සටහන් කරවන්න සිද්ධ වුණේ. ඒ කියන්නේ මාධ්‍යවේදීන් ගිහිල්ලා අලුත්ගම නගරේ උද්ඝෝෂණයක් කරලා තමයි පොලිසියේ පැමිණිල්ල ලියවන තත්ත්වයට මේ රට දින කීයක් ඇතුළතද මේ වෙනස සිස්ටම් චේන්ජ්. දැන් කොහොමද සිස්ටම් එක චේන්ජ් වෙලා තියෙන්නේ? ලේක් හවුස් ආයතනයේ මාධ්‍යාංශයේ ප්‍රධානියා මදුක හස්සලට පහුගිය 10 වෙනිදා පහර දීලා ඉවරලා රාජකාරියට එන්න එපා කියලා ඉවරලා තර්ජනය කරා. ගත්තාම ඔන්න ඔය තත්ත්වය. අනිත් පැත්තෙන් දේශපාලඥයින්ට දැන් බලන්න පාටලි චම්පක රණවක හිටපු අමාත්‍යතුමාගේ ක්‍රියානතුර සම්බන්ධව මේ ක්‍රියානතුරේ සම්බන්ධව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරලා මේ කටයුතු සිදු වෙලා තිබුණ අවුරුදු 3කට ඉස්සෙල්ලා සිද්ධිය. දැන් අවුරුදු 3කට ඉස්සෙල්ලා සිද්ධියේ නැවත විමර්ශනයක් පටන් ගන්නවා. නැවත විමර්ශනය පටන් අරගෙන ඉවරලා ඒ විමර්ශනය සඳහා මේ රියදුරා එවකට හිටපු රියදුරාව හොයන්නට යනවා ගාල්ල ඉමදුවට. පොලිසිය IP මෙත්තානන්ද ඇතුළු කණ්ඩායම බොරැල්ල පොලිසිය. ගිහිල්ලා ඉවරලා රාත්‍රී 12යි කාලට මේ තුසිත කියන රියදුරුගේ බිරිඳත් සිඟිති දරුවා අවුරුදු 1කමාරක දරුවත් ඒ වගේම බිරිඳගේ මෑණියනුත් තුන්දෙනා කොළඹට එනකන් කැඳවාගෙන එනවා. ඒගොල්ලෝ අත්අඩංගුවට ගත්තෙත් නැහැ. ඒගොල්ලෝ පැහැරගෙන ආවෙත් නැහැ කියලා. පැහැරගෙන ආවද නැද්ද කියන කාරණේ මට කියන්න බෑ. මොකද පැහැර ගැනීමක් නම් යන්තනත්ෙකුට තර්ජනය කරලා බියවර්ධන සාපරාධී බියවැද්දීම සිදු කරලා ශනික මරණය හෝ ශනික තුවාල සිදු කරනවා කියලා ඉවරලා බියවැද්දීම සිදු කරලා අර ගන්නවා නම් යම් කෙනෙක් අරගෙන යනවා නම් ඒක චලනය වෙනස් කරනවා නම් අන්න පැහැර ගැනීමක් වෙනවා. ඒ නිසා එවැනි අන්දමට කරාද කුමන අන්දමට කරාද කියන එක මම නිශ්චිත වශයෙන් දන්නේ නැති නිසා මම කියන්නේ මේක නීති අනුකූලව නොවන අත්අඩංගුවට ගැනීමක් සිද්ධ කරලා තියෙනවා. දැන් තුසිතගේ නෝනා මේ පොලිසිය කියන අන්දමට තුසිතගේ නෝනා තුසිත කෝල්ලයක් ගත්තාම බතරමුල්ලේ ඉන්නවා කියපම් බතරමුල්ලට එනකම් ඉන්න තැන පෙන්වීම සඳහා මේ නෝන මහත්මයාත් සිඟිති දරු පැටියත් ඒ වගේම නෝන මහත්තයාගේ අම්මත් බොරල් මේ ගාල්ල ඉමදුවේ ඉඳලා බතරමුල්ලට එනකම් ආවා කියලා. ඔබ විශ්වාස කරනවාද? මෙතන ඉන්න අපේ මාධ්‍යවේදී තරුණයන් කාන්තා පාර්ශවයේ ඉන්නවා. ඔබ එනවාද 12:45ට පොලිසිය ජීප් එකට නැගලා කැමැත්තෙන් ඔබේ දරු පැටියකුත් අරගෙන මාසෙකමාරේ අවුරුදු එකමාරේ දරු පැටියකුත් අරගෙන මම එන්න මම යන්නම් පෙන්නන්න බතරමුල්ලට කියලා ගාල්ල ඉමදුවේ ඉඳලා එනවාද කියන එක මම අහන්න කැමතියි ඔයගොල්ලෝ. කාව රවට්ටන්නද මේ බොරු කියන්නේ? තුසිත දෙනකන් තුසිතගේ නෝනත් දරු පැටියත් තුසිතගේ අම්මවත් නෝනගේ අම්මවත් එක කරනවා. මේක අපි කියන්නේ හොස්ටේජ් එහෙම නැත්නම් ප්‍රාණ අපකරුවන් බාරයට ගන්නවා කියලා. පොලිසිය මෙත්තානන්ද ඇතුළු කණ්ඩායම සිදු කරේ තුසිතව අපට ඉදිරිපත් කරපන් ඉදිරිපත් කරනකම් ඔබලව අපි ප්‍රාණ අපකරුවන් විදියට රඳවා ගන්නවා කියන කාරණේ තමයි මේ සිදු කරලා තියෙන්නේ. නිකන් හිතලා බලන්න ඔහම එයිද සිඟිති දරු පැටියෙක් අවුරුදු 1කමාරක දරු පැටියෙක් අරගෙන එනවද රෑ 12:45ට? මේවා මානසික ක්‍රියා රටාව අනුව ඔබ හිතන්න එපා කිසිම කෙනෙක් ඔබ ආරක්ෂිතයි කියලා. මේ රටේ මේ යන තත්ත්වය අනුව ඔබත් මමත් සියලු දෙනාත් මේ රට තුල අද අනාරක්ෂිත තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. හිතවක්කාරී පාලනයක් තුලට යට වෙලා තියෙන්නේ. නීතිය අභිවා ගිහිලා ඒකාධිපතිත්වයේ රජ කරන තැනකට මේකපත් වෙමින් පවතින්නේ. අපි මිත්‍රවරුනි නොවැම්බර් 16 වෙනිදාට ඉස්සරලා කට කැඩෙනකම් උගුර ලේරහ වෙනකම් මේ ඇති වෙන තත්ත්වය පිළිබඳව රටට කිව්වා ඔබට කිව්වා. අපි කියපු දේ ගණන් ගන්නේ නැතුව ඉන්න රටක් ඕන කියලා ඉවරලා අන්න දුන්නා. දැන් රටේ ඉන්න දීලා තියෙනවද? දැන් රටේ ඉන්න නැති වෙලා තියෙනවා. වැඩි කල නොගොස් බොහෝ දෙනා මේ රට අතහැර යාමට කටයුතු කරයි මෙවැනි තත්ත්වයක් උඩ. සරත් නන්ද සිල්ලා හිටපු අග්‍රවිංශකාරවරයා
ශ්‍රීපවන් හිටපු අග්‍රවිංශකාරවරයා. හොස්ටේජ්ලා එහෙම නැත්තම් විත්තිකරුවා වෙනුවට වෙනත් ඔහුගේ පවුලේ ඉන්න ප්‍රාණාපකාරයෙක් ගෙනීම රඳවා තබා ගැනීම අර ගැනීම නීති විරෝධී කියන කාරණය පිළිබඳව මේ ශ්‍රේෂ්ඨාධිකරණයේදී තීන්දුව ගන්නාවක් දීලා තියෙනවා. එහෙනම් ඒ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දීලා තියෙන තීන්දුව සියල්ල අභිබවා කටයුතු කිරීමට පොලිසියේ IP මෙත්තානන්තර බලයක් ඉස්මතු වුණේ කොහෙන්ද කියන එක මම දන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ පනත අනුව ව්‍යවස්ථාව අනුව එවැනි බලයක් ඔහුට ආරූඪ කරගෙන වැඩ කරන්න පුළුවන් වෙලා තියෙන්නේ කියන එක අපිට අහන්න සිද්ධ වෙනවා. අප්‍රේල් මාසයේ වෙනකොට මේ තත්ත්වය වෙනස් කරගන්න රටේ ජනතාව මේ ආණ්ඩුවට එරෙහිව ඡන්දය පාවිච්චි නොකරොත් අද මට හෙට නුඹට කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. අනිවාර්යයෙන්ම මේ තත්ත්වෙට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා නියතයි. එහෙමනම් අපි අප්‍රේල් මාසයේ රටේ ජනතාව විධිමත් තීන්දුවක් ගන්න වෙයි. ඒ තීන්දුව හරියට අරගත්තොත් එහෙම අපිට මුලින්ම කරන්න තියෙන්නේ පොලිස් කොමිසමට මොකද්ද වෙලා තියෙන්නේ කියන එක පිළිබඳව විමර්ශනය කිරීම සඳහා කොමිෂන් සභාවක් පත් කරන්න. දැන් පොලිස් කොමිසමට වෙච්ච දේවල් හොඳට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක් කියන එක තමයි අපිට කියන්න දෙන අද පොලිස් නිලධාරි මහතුරු දකින්න හැම තැනකම මේ කතාව අපිට කියනවා. ඒ වගේම ජනාධිපතිතුමා එකලා මාධ්‍ය ආයතනවල නිලධාරීන් ප්‍රධානීන් සියලු දෙනා වරින් වර එදා මහින්ද රාජපක්ෂ මහත්තයා කරපු විදියටම දැන් මේ ජවනිකාව එහෙම නැත්නම් මේ නාටකේ නැවතත් රංගපාන්න පටන් අරන් තියෙනවා. මම දැක්කා දැන් ඊයේද පෙරේදාදත් නැවතත් මාධ්‍ය ආයතනවල ප්‍රධානීන් කැඳවලා දිනවා. ඒට ඉස්සලා සැරේකුත් කැඳෙව්වා. මේ මාසය ඇතුළත මාධ්‍ය ආයතන ප්‍රධානීන් දෙපාරක් කැඳවලා තියෙනවා. මේ දෙන සිග්නල් එක මොකද්ද? උඹලා අපිට ඕන විදියට ලියපල්ලා. උඹලගේ මාධ්‍ය ආයතන අපිට ඕන විදියට වැඩ කරපල්ලා. එතනින් ඔබට කටයුතු කරන්න පියවර ගැනීම අනතුරුදායකයි කියන පණිවිඩය නොකියා දෙනවා. මේ වෙනකොටම දින 26ක් ඇතුළත මාධ්‍ය ආයතන මාධ්‍ය වේදීන් 13 දෙනෙකුට කෙලලා ඉවරලා අහනවා කොහෙද වෙලා තියෙන්නේ මොකක් හරි එහෙම සිද්ධීම් වෙලා තියෙනවද කියලා. ඒකයි මම කිව්වේ ප්‍රසිද්ධ ගණිකාවකගෙන් අහන උඹේ කන්‍යා භාවය ගැන. අන්න ඒ වගේ වැඩක් තමයි ආණ්ඩුව දැන් මාධ්‍ය ආයතන වලින් අහන්නේ කියන කාරණය අපි සිහිපත් කරන්නට ඕන. මේ ආණ්ඩුව ධර්මයෙන් කතා කරලා බුරුමෙන් හාරන ආණ්ඩුව. බොහොම වැදගත් විදිහට බොහොම ගෞරවනීය විදිහට ජනතාව ඉස්සරහා කතා කරනවා. කතා කරලා ඉවරලා අනිත් පැත්තෙන් වැඩේ දෙනවා. ඒකයි. හොඳ ධර්මයෙන් කතා කරනවා. සත් ධර්මයෙන් කතා කරන්නේ. හාරන්නේ බුරුමෙන්. එහෙම ආණ්ඩුවක් මේක අපට තේරුණා කලින්ම ඔබට තාම තේරුන්නේ නැති එක පිළිබඳව කනගාටු ඔබට කියන්නේ රටට මේක අපි හිතනවා තේරුම් ගනි වැඩි කල් යන්නේ නැතුව දැන්ටමත් උඟ දෙනේ තේරුම් අරගෙන තියෙනවා. දැන් ගොවියා රජ කරන දැවැන්ත පොරොන්දුවක් දුන්නා. මොකක්ද දුන්න පොරොන්දු? පොහොර සියලු වගාවන් සඳහා පොහොර නොමිලේ දෙනවා කිව්වා. අද මොකද වෙලා තියෙන්නේ? අද වී ගොවියට යූරියා මිටිය ගන්න විදිහක් නැහැ අපේ ප්‍රදේශවල. පොහොර මිටියක් ගන්න තැනක් නැහැ. පොහොර නැහැ කඩේ. ගොවි ජන සේවයකට ගියාම ගොවි ජන සේවකේ පොහොර නැහැ. මම සති දෙකක් තිස්සේ පෞද්ගලිකව මම මගේ මේ වගාවන් සඳහා යොදන්නට පොහොර ටික ගන්න උත්සාහ කරනවා. පොහොර ටික ගන්න යන්නේ. පොල් පොහොර මිටියක් ගන්න විදිහක් නැහැ. අද පොල් වලට පොහොරද යොදන්න පොහොර නැහැ. ඊටාමත්ම අමාරුවෙන් පොහොර මිටි 160ක් ඕන මම පොහොර මිටි 40ක් ආනමඩුව ලක් පොහොර ගබඩාවේ තියවිලා ඊයේ අරගත්තා. පෙරේද අරගත්තා. මේ අද ගොවින්ට පොහොර ටික යොදාගන්න දෙන්නේ පොහොර නොමිලේ දෙනවා. අද නිකම් පොහොර තියා සල්ලි වලට පොහොර මිටියක් ගන්න මිනිසුන්ට පොහොර ටික නැහැ. ඉතින් කියනවා ගොවියා රජ කරනවා, ගොවියා ශක්තිමත් කරනවා, ගොවියාගේ හදවත දන්නවා, ගොවියාගේ ණය කපනවා. මේ කතන්දර ගොඩක් කිව්වා. හැබැයි තාම වෙනකන් දැන් මාසයක් ගත වෙන තැන ණය කැපීම කෙසේ වෙතත් පොහොර මිටිය සල්ලි වලටත් ගන්න නැති රටක් බවට පත් කරලා හමාරයි රට රකින්න විරුවානන් විසින්. සැපද ආණ්ඩුව රතුළුණු කොහමද? මොම්බයිලුණු ළඟදී කෑවද? අලහෙම කොහමද? ජීවන වියදම බොහොම අඩුද? දැන් අපිට වෙලා තියෙන්නේ අද බඩු මිල කොච්චර ඉහළ ගියාද කිව්වොත් මිනිස්සු කතා කරන්නේ නැහැ. අන්න ඒක තමයි දැන් වෙලා තියෙන්නේ. එයාම කිව්වා එයා කලින්ම අනායකේ කිව්වා. රතු ලුණු කීයද බී ලුණු කීයද කියලා. මම අහන්න කැමතියි මහින්ද රාජපක්ෂ උන්නෑගෙන් අගමැතිතුමාගෙන්. අද කොහමද? කැරට් කීයද? ලීස් කීයද? එතන නෝකෝල් කීයද? බෝංචි කීයද? බී ලුණු කීයද? හාල් කිලෝ එක කීයද? පොල් තෙල් ලීටරේ කීය බෝතලේ කීයද? හුණු සහල් කිලෝ එක කීයද? හාල් ඕනේ නැහැ හුණු සහල් කිලෝ එක. අද මිත්‍රවරුනි
කැරට් කිලෝ එක රුපියල් 400ට ගිහිල්ලා. බීලුණු කිලෝ එක රුපියල් 200 ගානට 230ට 150ට තියෙනකොට තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා වේදිකාවට ඇවිල්ලා මේ කර වනවනක් බෝලේ පෙන්නුවේ බීලුණු කීයද කියලා. අද කැරට් කිලෝ එක රුපියල් 400යි, ලීස් කිලෝ එක 420යි, නෝකෝල් කිලෝ එක 280යි, බෝංචි කිලෝ එක 440යි, බීලුණු කිලෝ එක රුපියල් 550යි, ඈවරයි, දෑවරයි, තුන් ඈවර වෙනකොට රුපියල් 18වත් ගිහිල්ලා තියෙයි. ඔන්න රාජපක්ෂලාගේ අයියලා මල්ලිලාගේ ආණ්ඩුව. හාල් කිලෝ එක උපරිම රුපියල් 90ට තිබුණ එක අද 120 දක්වා ගිහිල්ලා තියෙනවා. අද මහා සංඝරත්නය කතා කරන්නේත් නැහැ, 69 ලක්ෂය කතා කරන්නේත් නැහැ, අර දේශප්‍රේමීන් කතා කරන්නේත් නැහැ, වෛද්‍ය නිලධාරීන්ගේ GM එක කතා කරන්නේත් නැහැ, අනිත් විද්වත් සංසදේ කතා කරන්නේ නැහැ. අද ඔක්කොම කටේ පිට්ටු වෙලා තියෙනවා. පොල් තෙල් බෝතලේ රුපියල් 265ට තිබුණ එක අද මේ එනකොට රුපියල් 360යි අද උදේ වෙනකොට. හාල් නම් මෙහෙමයි. යකඩ මල්ලට ගුල්ල ගැව්වා නම් මොකද මේ හාල් මල්ල නොබලම් විසි කරපිය කියලා කියමනක් තියෙනවා අපේ. දැන් හාල් කිලෝ එකකට පැත්තක තියන්නකො. හුණුස හාල් කිලෝ එක රුපියල් 60යි අද. කැඳ හදලා බොණ්ඩවත් තියෙන්නේ හුණුස හාල් කිලෝ එක. ඒ හුණුස හාල් කියන එක සාමාන්‍ය අපේ ගම්වල මෝල් වල නිකන් දුන්නේ අරන් යන්න කියලා. සල්ලි ගත්තේ නැහැ. අද හුණුස හාල් කිලෝ එකත් රුපියල් 60යි. රාජපක්ෂ අයියා මලෝගේ ආණ්ඩුව පීටෝලෙරලා මාසයක් යන්නට ඉස්සලා. දැන් සැපද කියන එක තමයි අපටත් අහන්න තියෙන්නේ. දැන් මේකේ මරු බඩු ඉන්නේ වාසුදේව නානායකාර ගරු රාජ්‍ය අමාත්‍යවරයා. මෙතුමා කියනවා දැන් මේ වෙළඳ පොළට යන්න එපා, Facebook සමාජයට කියන මේ ගාන අඩු වැඩි කරන්න කියලා. මරු බඩු. අනේ අපේ මාධ්‍ය ආයතන ගන්නවත් තිබුණා. අපේ කාලේ එළවලු චුට්ටක් ගන්න වැඩි වෙනකොට දඹුල්ලට යනවා. දඹුල්ලට ගිහිල්ලා වෙළඳ මහතුරුන් පාරිභෝගිකයන්ගේ වොයිස් කට් ගන්නවා. මෙතන දෙල්කඳ පොළට ගිහිල්ලා දෙල්කඳ පොළේ වෙළඳ මහතුන්ගේ වොයිස් කට් ගන්නවා. අද අපේ මාධ්‍යවේදී මහතුරුන් මොකද වෙලා තියෙන්නේ? අඳගොළු බීරි රෝගෙට ගොදුරු වෙලා තියෙනවද මන් දන්නේ. අද කෙනෙක්වත් යන්නේ නැහැ කිසිම වෙළඳ මාකට් එකට ගිහිල්ලා පාරිභෝගිකයට අද කීයද රතු ලුණු කීයද නැහැ. එදා අපේ ආණ්ඩුව තියෙන කාලේ දෙල්කඳ පොළේ ගිහිල්ලා ඉවරලා මේගොල්ලෝ අහනවා එළවලු වල එක ගන්න. දඹුල්ල පොළට ගිහිල්ලා ආර්ථික මධ්‍යස්ථානට ගිහිල්ලා මිල ගණන් අහනවා. අද එක්කෙනෙක්වත් කතා කරන්නේ නැහැ. දැන් වාසුදේව නානායකාරුන් නැහැ කියනවා. මොකද Facebook සමාජයේ විසින් මේ කරන්න ඕන දැන් මිල වැඩි දේවල් ප්‍රතික්ෂේප කරන්න. එළවලු ගණන් වැඩි එළවලු ප්‍රතික්ෂේප කරන්න. ගන්න එපා මේ වෙලාවේ. අලුත්ම ආර්ථික න්‍යාය ආචාර්යවරයා වාසුදේව නානායකාර මහාචාර්යවරයා විසින් ප්‍රකාශ කරනවා වැඩි ගණන් තියෙන එළවලු ගන්න එපා, අඩු ගණන් තියෙන එළවලු ගන්න. දැන් මොකද්ද ගන්න තියෙන එළවලු? අන්තිම අඩුවට ගන්න තිබුණ එක තමයි නෝකෝල්. නෝකෝල් රුපියල් 200 ගන්න ගිහිල්ලා නම් දැන් මොකද්ද ගන්න තියෙන්නේ? දැන් ගන්න එළවලු නැහැ. දැන් අලුත් ආචාර්යවරයා මේ ආර්ථික න්‍යායාචාර්යවරයා කියනවා වැඩි ගණන් තියෙන එළවලු ගන්න නැතුව ඉන්නකොට මිල අඩු වෙනවා. ඒක නිසා මිල අඩු වුණාට පස්සේ ඒක ගන්න කියලා. දැන් හෙට අනිත වතුර බිල අඩු වැඩි කරන්න යනවා මේ මහාචාර්ය න්‍යායාචාර්යවරයා. දැන් මෙයා ගත්ත ගමන් කිව්වේ මේ යහපාලන ආණ්ඩුව අවුරුදු 4මාරක් තිස්සේ වතුර බිල වැඩි කරන්න නැතුව දෙන්න සමත් වෙලා තියෙනවා. දැන් ඒක කරන්න බෑ, වතුර බිල වැඩි කරන්න ඕන කියලා. දැන් මේ ආර්ථික න්‍යායාචාර්යවරයා වාසුදේව න්‍යායාචාර්යවරයා විසින් වතුර බිල හෙට අනිත වැඩි කරාට පස්සේ දැන් මිනිස්සුන්ට කරන්න තියෙන්නේ Facebook සමාජයට කරන්න තියෙන්නේ වතුර නොගෙන ඉන්න කියන එක. දැන් මරු නේද කොහොමද ආර්ථික න්‍යාය? දැන් වාසුදේව නානායකාර මහත්තයාගේ මස්සිනා විග්නේශ්වරන් මහත්මයා ප්‍රකාශ කරන බොහොම ප්‍රසිද්ධියේ මේක සිංහල බෞද්ධ රටක් නෙමෙයි කියලා. මේක සිංහල බෞද්ධ රටක් නෙමෙයි කියනවා. දැන් කෝ අපේ හාමුදුරුවෝ කෑ ගහපු මාගල්කන්තේ සීදස්ත නායක හාමුදුරන් වහන්සේ කොහෙද? කලබඩාත්තේ අපේ ඥානේශ්වර නායක හාමුදුරන් වහන්සේ බොදුබල සේනා විසිරුවා හැරියේ මන්ද? දැන්නේ හාමුදුරනේ කතා කරන්න තියෙන්නේ. දැන්නේ මෙතන පාහියංගල ආනන්ද සාගර හාමුදුරන් වහන්සේ දැන් බලන්න පරිසරයට කරනනේ. එක පැත්තේ විග්නේශ්වරන් සිංහල බෞද්ධ රටක් නෙමෙයි කියනකොට දැන් මොකෝ ආඩම් බැඳලා. දැන් ඇටි ගෙල් කාපු උගුඩුව වගේ ඒ කියපු වියත් මගේ කට්ටියයි අර කියපු මේ විවිධ සංවිධානවල ආචාර්ය නායක හාමුදුරන් වහන්සේලායි ඔක්කොම නිහඬව බලන් ඉන්නවා. අනිත් පැත්තෙන් අද මුළු පරිසරයටම වැඩේ දීලා අද පරිසරයේ ගණ්ඩ සංසාරයක් නැහැ. මිනිස්සු බලය අතට අරගෙන කයිට්ස් වල මිනිස්සු ආහන ට්‍රැක්ටර් අද ගිනි තියෙනවා. මොණරාගල මිනිස්සු පාරට බැහැලා ඉවරලා
ඒකට මේ පරිසරයට කරන හානියට විරුද්ධව අද එළියට වහිනවා. හෙන්චයියන්ට හම්බ කර ගැනීම සඳහා වැලි අරගැනීමට, පස් කැපීමට, බොරළු කැපීමට කිසිම චාරයක් නැතුව ලබා දුන්න අවසරය නිසා අද සමස්ත පරිසරයම විනාශ කරගෙන යනවා. ඔන්න මේ කෙටි කාලය තුල දින 30ක් ඇතුළත රටට කරපු දෙයක් අපි වැටිච්ච තැනක් හොඳට තිබ්බ රටකට වැඩ කරන විරුව ඇවිල්ලා කෙලවපු කෙලවිල්ල කොහොමද කියන එක හොඳට බලා ගන්න.